සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ දහම් මඟ පෙන්වා වදාළ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, මේ මොහොතේ මේ පින්වත් සියලුම දෙනා සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අපට මහා කරුණාවෙන් දේශනා කරපු උතුම් දහම ශ්‍රවණය කරලා ඔබ අපගේ ජීවිත සුවපත් භාවයට පත් කරගන්න. බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ කාලයේදී දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයට පත්වෙන්න පළමුව දුෂ්කර ක්‍රියා කරන සමයේ බෝසතාණන් වහන්සේට හරි අපූරු සිහින කීපයක් පෙනෙනවා. මේ පෙනෙන සිහින අතර එක සිහිනයක් උන්වහන්සේට පෙනෙනවා. සතර දිශාවෙන් විවිධ පාටවලින් යුක්ත පක්ෂීන් සතර දිශාවෙන් 4 දෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වහලා ඒ සතර දිශාවෙන් ආපු පාට 4කින් යුක්ත ඒ පක්ෂීන් සියල්ලෝම සුදු පාටට පත් වෙනවා. සුදු පැහැයට හැරෙනවා. මෙන්න මෙහෙම සිහිනයක් බෝසතාණන් වහන්සේ දුටුවා. ඒ වගේම බෝසතාණන් වහන්සේ දකිනවා උන්වහන්සේගේ දන මණ්ඩල තෙක් සුදු පාට ශරීරයේ තිබෙන කළු පාට හිසක් තිබෙන පණුවන් උන්වහන්සේගේ දන මණ්ඩල තෙක් නැගලා වැහිලා ඉන්නවා. වහන්සේ දකිනවා. පළවෙනි සිහිනේ තේරුම තමයි අර පක්ෂීන් දුටුව සිහිනේ තේරුම තමයි දඹදිව ඒ කාලේ තිබුණා කුල 4ක්. ඒ කුල 4 තමයි බ්‍රාහ්මණ කුලය, ඒ වගේම ශාස්ත්‍රීය කුලය, ඊළඟට වෛශ්‍ය කුලය, ඊළඟට ශුද්‍ර කුලය කියලා කුල 4ක් තිබුණා. බ්‍රාහ්මණ වංශිකයෝ තමයි ඉන්දියානු සමාජයේ දඹදිව බලය පතුරවාගෙන හිටියේ. ඔවුන් තමයි ඒ සමාජයේ පූජකවරුන් ගණේලා සැලකෙන්නේ. එතකොට ඔවුන් කියන දේ, ඔවුන් අනුකරන දේ තමයි සෙසු කුලයන් කරන්නේ. ඒ තමයි බ්‍රාහ්මණ කුලය. ඊළඟට ශාස්ත්‍රීය කුලය කියලා කුලයක් තිබුණා. ඒ කුලය තමයි රජ කුලය.
මේ භූමිය පාලනය කරන්නේත් ජනයා පාලනය කරන්නේත් ශාස්ත්‍රීයයන්. එතකොට ශාස්ත්‍රීයන්ව පාලනය වන්නේ බ්‍රාහ්මණයන් විසින්. ඒ තමයි දෙවනි කුලය, ශාස්ත්‍රීය කුලය. ඊළඟට තව කුලයක් තිබෙනවා වෛශ්‍ය කුලය. වෛශ්‍ය කුලය කියන්නේ වෙළහෙළදාම් කරමින්, ගොවිතැන්පත් කරමින් ව්‍යාපාර කටයුතු වල යෙදෙන්නන්ට කියනවා වෛශ්‍ය කියන කොටස. ඒ කුලය තමයි ඉන්දියානු සමාජයේ, දඹදිව සමාජයේ තුන්වෙනි කුලය හැටියට සැලකෙන්නේ. අවසාන කුලය තමයි ශුද්‍ර කුලය. ශුද්‍ර කුලයට පැවරිලා තියෙන රාජකාරිය තමයි ඉතුරු කුල තුනටම තමන්ට ඉහලින් පවතින කුලයන් තුනටම බැල මෙහෙවර කිරීම. ශුද්‍ර කුලයේ ජීවත් වෙන මිනිස්සු තමයි ඒ සියලු ආවතේව කටයුතු, රෙදි හෝදන කටයුතු, ඊළඟට උයන පිහන ඒවා, පිරිසිදු කිරීම කටයුතු සියල්ලම කරන්නේ ශුද්‍ර කුලයේ අය. එතකොට මේ කුල හතරක් තියෙනවා. බෝසතාණන් වහන්සේ මේ දැකපු සිහිනේ තේරුම තමයි අර පාට හතරකින් පැමිණෙන්නේ මේ කුල හතරෙන් පැමිණෙන කුල පුත්‍රයෝ. බුදුරජාණන් වහන්සේ ළඟ බ්‍රාහ්මණ කුලයෙන් පැවිදි වෙච්ච බ්‍රාහ්මණ වංශික කුල පුත්‍රයෝ බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගාව ශාස්ත්‍රීය කුලයේ රජ කුමාරවරු, රජවරු පැවිදි වුණා. ඒ වගේම වෛශ්‍ය කුලයෙන් ආපු කුල පුත්‍රයන් බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වුණා. ඒ වගේම ශුද්‍ර කුලයේ මේ කසල සෝදකයන් වගේ මේ බොහෝම පහත් කුලයේ ඉපදිච්ච අය පවා බුදුරජාණන් වහන්සේ ගාව ඇවිල්ලා පැවිදි වුණා. ඒ කුල හතරට අයත් කුල පුත්‍රයන් බුදුරජාණන් වහන්සේව සරණ ගිහිලා බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්තට පස්සේ ඔවුන් සියල්ලෝම ශ්‍රමණයන් බවට පත් වෙනවා. ශ්‍රමණයන් බවට පත් වුණාට පස්සේ ඔවුන් තුල කුල ભેදයක් නැහැ. සියල්ලෝම එක සමානයි. එතකොට මේ සිහිනේ තේරුම තමයි අර පාට හතරකින් සතර දිශාවෙන් පැමිණි පක්ෂීන් බුදුරජාණන් වහන්සේ ළඟ වහලා, බෝසතාණන් වහන්සේ ළඟ වහලා සුදු පැහැයට හැරුණා කියලා කියන්නේ කුල හතරෙන් පැමිණෙන කුල පුත්‍රයන් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා ශ්‍රමණයන් බවට පත් වෙනවා. සමාන බවට පත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ, බෝසතාණන් වහන්සේ දැකපු සිහිනය. ඊළඟට බෝසතාණන් වහන්සේ දැකපු සිහිනය තමයි සුදු පාට ශරීරයක් තියෙන, කළු පාට හිසක් තියෙන පණුවන් උන්වහන්සේගේ ධන මණ්ඩල තෙක් වසාගෙන සිටී. මේ සිහිනේ තේරුම තමයි සුදුවත් හඳින, සුදු වස්ත්‍රය හඳින බොහෝ ගිහි උදවිය, ගිහි ජනතාව බුදුරජාණන් වහන්සේව සරණ යනවා. බුදුරජාණන් වහන්සේව සරණ ගිහිලා බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලබා ගන්නවා. ධර්මයේ පිහිට පිළිසරණ ඔවුන් ලබා ගන්නවා. මෙන්න මේක තමයි ඒ සිහිනේ තේරුම. එතකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදීදී උන්වහන්සේගේ ශාසනය තුල මේ කුලයන්ගෙන්, මේ විවිධ වූ කුලයන්ගෙන් පැවිදි වෙච්ච උතුමන් වහන්සේලා මේ නිවන සාක්ෂාත් කරලා සුදෝ සුදු බවට අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. සුදෝ සුදු බවට පත් වුණා. එතකොට පින්වතුනි, මෙහෙම විවිධ කුලයන්ගෙන් පැවිදි වෙච්ච අය තමන්ගේ ජීවිතයට යහපත සැපත සලසා ගත්තේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ විවිධ ජනකායන්ට එකම පිහිට පිළිසරණ වුණේ, සනාතන පිහිට පිළිසරණ වුණේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ප්‍රඥාව හමුවේ, මහා කරුණාව හමුවේ ඔවුන් දමනය වුණා. ඔවුන් දමනය වෙලා මේ දහම අවබෝධ කරගත්තා. ජීවිතයට සැපය සලසා ගත්තා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ නිසා තමයි ඔවුන් පින මොකද්ද?
පව මොකක්ද කියලා තේරුම් ගන්න. කුසලයේ මොකක්ද අකුසලයේ මොකක්ද කියලා තේරුම් ගන්න. කල යුත්තේ මොකක්ද නොකල යුත්තේ මොකක්ද කියලා තේරුම් ගත්තේ බුදුරජාණන් වහන්සේගේ දහම නිසා. එතකොට ඔබටත් මටත් අපි හැම දිනාටම මේ ජීවිතේ මේ දුක් සහිත සසරින් එතර වනවා නම් ඒ එතර වීමට තිබෙන එකම දහම, ඒ එතර වීමට උපකාර කරන එකම දහම තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පෙන්වා වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි නිතර හොඳට විමසීමෙන් යුතුව අහන්න ඕනේ. අද අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ මේ කුසලයත් අකුසලයත් අපේ ජීවිතයට බලපාන ආකාරයත්, ඒ වගේම අකුසලය ගැන අපි දරන්න ඕනේ අදහසත්, අකුසලයෙන් මිදීමට කුසලයේ උපදවා ගැනීමට අපි කල යුත්තේ කුමක්ද කියන කාරණේ ගැන කියවෙන උතුම් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි සංඛදම සූත්‍රය. සංඛදම කියන වචනේ පාලි වචනේ තේරුම තමයි සක් පිඹින්නා උපමා කොට වදාළ දෙසුම. සංඛදම සූත්‍රය කියන ඒ සූත්‍රයේ තේරුම තමයි සක් පිඹින්නා උපමා කොට වදාළ දෙසුම. සංඛදම සූත්‍රයේ ඇතුළත් වෙන්නේ සංයුක්ත නිකාය සිව්වෙනි පොත් වහන්සේගේ සලායතන වර්ගයේ ගාමිණී සංයුක්තයට අයත් සංඛදම සූත්‍රය තමයි අද අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නාලන්දා නුවර පාවාරික අඹ වනයේ. ඒ දවස්වල අසිබන්ධක පුත්ත ගාමිණී කියලා නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකෙක් හිටියා. නිගණ්ඨනාථ පුත්‍රයන්ගේ ශ්‍රාවකෙක් හිටියා. මෙයාගේ නම තමයි අසිබන්ධක පුත්ත ගාමිණී. අසිබන්ධක පුත්ත කියලා කියන්නේ ඉස්සර කාලේ යුද සේනාවන්ට තිබිච්ච ප්‍රධාන ආයුධයක් තමයි කඩුව කියන එක. මේ කඩුවේ මිට නිවැරදි ආකාරයට බඳින්න ඕනේ. ඒක ඒ බැඳීම කියන එක, ඒ කඩුවේ මිට නිවැරදි ආකාරව බැඳීම කියන එක ශිල්පයක්. ඒ ශිල්පය ප්‍රගුණ කරපු මිනිසුන් කොටසක් ඒ කාලේ හිටියා. ඒ අයට කියනවා අසිබන්ධක කියලා. රජරුවන්ගේ සේනාවට මේ කඩු සකස් කරන්නේ ඔව්. එතකොට ඒ කඩුවේ මිට හරියාකාරව බැන්දොත් තමයි මේ කඩුවේ මිට කඩුවත් එක්ක පවතින්නේ. නැත්තම් කඩුව ප්‍රබල විදිහට පාවිච්චි කරනකොට ඒ කඩුවේ මිට කඩුවෙන් ගිලිහිලා යන්න පුළුවන්. එතකොට මේ කඩු බැඳීමේ ශිල්පය ඒ කාලේ මිනිස්සු ප්‍රගුණ කරලා තිබ්බා. ඒ ප්‍රගුණ කරලා ඒකෙහි දක්ෂ වෙච්ච අයට කියනවා අසිබන්ධකයන් කියලා. එතකොට අසිබන්ධක කියන තනතුර තිබ්බ කෙනෙක්ගේ පුත්‍රයෙක් තමයි කවුද මෙයාගේ නම ගාමිණී. ඉතින් අසිබන්ධක පුත්ත ගාමිණී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳ ගන්නවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිම ප්‍රශ්නයක් අහනවා. දැන් මෙයා මේ අසිබන්ධක පුත්ත ගාමිණී කියන කෙනා නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයෙක්. බුදුරජාණන් වහන්සේ අසිබන්ධක පුත්ත ගාමිණීගෙන් අහනවා, ගාමිණී කතන්නුකෝ ගාමිණී නිගණ්ඨනාථ පුත්තෝ ශාවකානං ධම්මං දේසේති. ගාමිණී මේ නිගණ්ඨනාථ පුත්‍ර තමන්ගේ ශ්‍රාවකයන්ට ඕගොල්ලොන්ට ධර්මයේ දේශනා කරන්නේ කොහොමද? කොයි විදිහට මොන වගේ ධර්මයක්ද නිගණ්ඨනාථ පුත්‍ර ඔබට දේශනා කරන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඇහුවා. ඇහුවට පස්සේ මේ අසිබන්ධක පුත්ත ගාමිණී කියනවා, යෝකෝචි
පාන මතිපාතේති සබ්බෝසෝ අපායිකෝ නේරයිකෝ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ නිගණ්ඨනාත පුත්ත අපිට උගන්වන්නේ මෙන්න මේ වගේ දහමක්. කොහොමද? යෝකෝචි පානමතිපාතේති. කවුරු හරි ඉන්නවා නම් සත්තු මරණ කෙනෙක්. සබ්බෝසෝ අපායිකෝ නේරයිකෝ. අන්න ඒ සත්තු මරණ සියලු දෙනා අපායගාමී වෙනවා. ඒ සත්තු මරණ සියලු දෙනා ඉපදෙන්නේ අපායේ කියලා තමයි අපිට ධර්මයේ දේශනා කරන්නේ. යෝකෝචි අදින්නමාදීයති. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් හොරකම් කරන ඒ හොරකම් කරන සියලු දෙනා අපායේ උපදිනවා. කවුරු හරි ඉන්නවා නම් කාමයේ වර්ධවා හැසිරෙන ඒ සියලු දෙනා ඉපදෙන්නේ අපායේ. කවුරු හරි ඉන්නවා නම් බොරු කියන ඒ සියලු දෙනා ඉපදෙන්නේ අපායේ. එහෙම කියලා අසිබන්ධක පුත්ත ගාමිණී බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා. ස්වාමිනී ඔන්න ඔය විදිහට තමයි අපිට නිගණ්ඨනාත පුත්ත ධර්මයේ දේශනා කරන්නේ. කොහොමද? යං බහුලං විහෙරති තේන තේන නීයති. එවං කෝ භන්තේ නිගණ්ඨෝ නාත පුත්තෝ ශාවකානං ධම්මං දේසේති. යමක්ද බහුල වශයෙන් කරන්නේ, යමක්ද නිතර කරන්නේ, යමක්ද නිතර පුරුදු කරන්නේ, ඒ කරන දේ අනුව නම් වාසය කරන්නේ, ඒ දෙයින් තමයි ඔහු අපාගත වෙන්නේ කියලා. එතකොට නිගණ්ඨනාත පුත්ත දේශනා කරන ධම තමයි කෙනෙක් සත්තු මරනවා නම්, ඊළඟට සොරකම් කරනවා නම්, ඊළඟට වැරදි කාම සේවනයේ යෙදෙනවා නම්, බොරු කියනවා නම්, මේ දේවල් කරනවා නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම අපායේ ඉපදිනවා. බහුල වශයෙන් කරනවා නම් යමක්, අන්න ඒ දේ නිසා තමයි ඔහුගේ උපත තීරණය වන්නේ කියලා ඔන්න ඔය වගේ දහමක් තමයි අපිට දේශනා කරන්න කියලා ඔන්න අසිබන්ධක පුත්ත ගාමිණී බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම හරි අපූරු විදිහේ කාරණාවක් අසිබන්ධක පුත්ත ගාමිණීට දේශනා කරනවා. මොකද්ද? ගාමිණී හිතන්න, මේ යමක් බහුල වශයෙන් කරනවා නම්, යමක් නිතර කරනවා නම්, ඒ අනුව නම් වාසය කරන්නේ, එයා ඒ නිතර කිරීම නිසා ඒ දේ නිසා අපාය යනවා නම් ගාමිණී මේ ලෝකෙ කිසිම කෙනෙක් අපායේ යන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ගාමිණී මෙන්න මේ විදිහේ දෙයක් හිතන්න ඔබ. සත්තු මරණ කෙනෙක් ඉන්නවා. මේ සත්තු මරණ කෙනාගේ දවස ගත්තොත්, ඒ කෙනාගේ ජීවිත කාලය ගත්තොත්, ඒ කෙනා වැඩිපුරම කරන්නේ සත්තු මරණ එකද නැත්නම් සත්තු නොමරා ඉන්න එකද? ඒ කියන්නේ සත්තු මරන්න වය කරන කාලෙද වැඩි, සත්තු මරන්න නැතුව සාමාන්‍ය විදිහට ජීවත් වෙන කාලෙද වැඩි කියලා ඇහුවා. ඇහුවාම අසුබන්ධක පුත්ත ගාමිණී කියනවා, ස්වාමීනි ඔය සත්තු මරණ අය දවසේ වැඩි හරියක් කරන්නේ සත්තු මරණ එක නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් සත්තු මරණ කෙනෙක් ඒක නම් මුළු දවසම සත්තු මරන්නේ නෑනේ. පැය 24ම. වැඩි හරියක් කරන්නේ සාමාන්‍ය විදිහට නිකන් ඉන්න එක. දවසට පැය කීපයක් තමයි ඔහු ඒ සතුන් මැරීමේ යෙදෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ එහෙනම් මේ වැඩි හරියක් කරන්නේ සත්තු මරණ එක නෙමෙයි මේ කෙනා. වැඩි හරියක් කරන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන එක. එහෙනම් ගාමිණී මේ කෙනා වැඩි හරියක් කරන්නේ සත්තු මරණ එක නෙමෙයි නම් ඒ කෙනා කවදාවත් අපාය යන්නේ නැහැ. ඇයි? ඔහු ජීවිතේ වැඩි හරියක් පුරුදු කරලා තියෙන සත්තු නොමරා ඉන්න එක. සුළු කාලයක් තමයි සත්තු මරණ එක පුරුදු කරලා තියෙන්නේ. එහෙනම් ගාමිණී ඔය විදිහට කල්පනා කරොත්, නිගණ්ඨනාත පුත්ත කියන විදිහට කල්පනා කරොත්, මේ ලෝකෙ කිසිම සත්වයෙක් නිරේ ඉපදෙන්නේ නැහැ.
කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා අසිබන්ධක ගාමිණීගෙන්, ගාමිණී ඔබ මේ ගැන මොකද හිතන්නේ? යම් කිසි පුරුෂයෙක් ඉන්නවා හොරකම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රෑ කාලේ හෝ දවල් කාලේ හෝ මේ නොසුදුසු කාලයේ සලකද්දී ඒ තැනැත්තා යම් කාලයක සොරකම් කරයි නම් යම් කාලයක සොරකම් නොකරයි නම් වැඩි කාලයක් ගත කරන්නේ කොයි විදිහටද? සොරකම් කරන කාලයේද වැඩි, සොරකම් නොකරන කාලයේද වැඩි? එතකොට ගාමිණී කියනවා ස්වාමීනි සොරකම් නොකරන කාලය වැඩි. ඒක නෑ වැඩිපුරම ගත කරන්නේ සොරකම් නොකර. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ගාමිණී එයා බහුලව කරන්නේ සොරකම් නොකරන එකයි. බහුලව පුරුදු කරන්නේ සොරකම් නොකරන එකයි. එහෙනම් සොරකම් කරන කිසිම කෙනෙක් අපාය යන්නේ නෑනේ නිගණ්ඨනාථ පුත්ත කියන විදිහට කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ගාමිණී ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඔන්න කෙනෙක් ඉන්නවා වැරදි කාම සේවනයේ යෙදෙන. වැරදි කාම සේවනයෙන් ජීවිතය ගෙනියන කෙනෙක් ඉන්නවා. මේ කෙනා අහනවා කාලය අකාලය ඒ වගේම රෑ දහවල් සලකද්දී මේ කෙනා වැඩිම හරියක් ගත කරන්නේ වැරදි කාම සේවනයේ යෙදෙමින්ද නැත්නම් වැරදි කාම සේවනයෙන් බැහැර වෙලාද කියලා අහනවා. එතකොට අසිබන්ධක පුත්ත ගාමිණී කියනවා ස්වාමීනි වැරදි කාම සේවනයේ නොකරන කාලය වැඩි. වැරදි කාම සේවනයේ කරන කාලයට වඩා වැරදි කාම සේවනයේ නොකරන කාලය වැඩි. එහෙනම් ගාමිණී මේ ලෝකේ වැරදි කාම සේවනය කරන කිසිම කෙනෙක් සතර අපාය යන්නේ නැහැ නිගණ්ඨනාථ පුත්ත කියන විදිහට. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා බොරු කියන කෙනෙක් ඉන්නවා. බොරුවෙන් ජීවිතය ගත කරන කෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අසිබන්ධක පුත්ත ගාමිණීගෙන් අහනවා ගාමිණී මේ කෙනා දවස ගත කරනකොට වැඩි හරියක් ගත කරන්නේ බොරු කියද නැත්නම් බොරු නොකීමද? බොරු නොකියන කාලයේද වැඩි, බොරු කියන කාලයේද වැඩි කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට ගාමිණී කියනවා ස්වාමීනි බොරු නොකියන කාලය වැඩි. බොරු කියන කාලයට වඩා බොරු නොකියන කාලය වැඩි. දැන් සාමාන්‍යයෙන් ගෙදරක ඉන්න ඕනම කෙනෙක් දවසේ පැය 24ම බොරු කියන්නේ නැහනේ. ඒ කෙනා බොරුවක් කියනවා නම් ඒ කෙනා පුංචි මොහොතයි කියන්නේ. පුංචි මොහොතක තමයි ඒ කෙනා බොරුවක් කියන්නේ. මුළු දවසම බොරු කී ඉන්න මිනිස්සු මේ ලෝකේ හොයාගන්න නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් නිගණ්ඨනාථ පුත්ත කියන විදිහට මේ ලෝකේ කිසිම කෙනෙක් බොරු කියන එක නිසා සතර අපාය යන්නේ නැහැ. මොකද බහුල වශයෙන් නම් කරන්නේ මේ අය කරන්නේ මේ අය පුරුදු කරලා තියෙන්නේ බොරු නොකියන එක, සත්තු නොමරන එක, වැරදි කාම සේවනයේ නොයදෙන එක, ඊළඟට හොරකම් නොකරන එක තමයි පුරුදු කරලා තියෙන්නේ. එහෙම බැලුවොත් මේ ලෝකේ කිසිම කෙනෙක් සතර අපාය යන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ඔන්න දැන් අසිබන්ධක පුත්ත ගාමිණීට දැන් ওই කියපු කාරණේ තේරෙනවා අපේ මේ ශාස්ත්‍රූන් වහන්සේ නිගණ්ඨනාථ පුත්තයන් වහන්සේ මේ කියපු කාරණේ වැරදි කියලා දැන් මෙයාට ටික ටික තේරෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ හරි ආකාරව ඔන්න දැන් තවත් මේ අසිබන්ධක පුත්ත ගාමිණීට තවත් පෙන්눔 කරලා දෙනවා මේ දරණ මතය වැරදි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගාමිණී ඇතැම් ශාස්ත්‍රවරයෙක් ඉන්නවා මෙන්න මේ වගේ දෘෂ්ටියක් දරන කෙනෙක්. මොකක්ද? යම් කිසි කෙනෙක් සතුන් මරනවා නම් ඒ සියල්ලෝම අපායේ උපදිනවා. යම් කිසි කෙනෙක් හොරකම් කරනවා නම් ඒ සියල්ලෝම නිරේගාමී වෙනවා. යම් කිසි කෙනෙක් කාමයේ වර්ධවා හැසිරෙනවා නම් බොරු කියනවා නම් ඒ සියල්ලෝම නිරේ උපදිනවා. එතකොට
ඒ ශාස්ත්‍රූවරයාවට පැහැදිලා ඉන්න. ඒ ශාස්ත්‍රූවරයාව අදහන ශ්‍රාවකයන්ට මෙන්න මේ වගේ අදහසක් ඇති වෙනවා. මොකද්ද? මගේ ශාස්ත්‍රූන් වහන්සේ මෙන්න මෙහෙම මට දහමක් දේශනා කරනවා. මොකද්ද? යම්කිසි කෙනෙක් සත්තු මරනවා නම්, හොරකම් කරනවා නම්, වැරදි කාම සේවනයේ යෙදෙනවා නම්, බොරු කියනවා නම්, මේ දේවල් කරනවා නම් ඒ කරන හැම කෙනාම, ඒවා කරලා තියෙන හැම කෙනාම සතර අපායේ ඉපදෙනවා, නිරයේ උපදිනවා කියලා මගේ ශාස්ත්‍රූන් වහන්සේ කියලා තියෙනවා. මමත් මගේ ජීවිතේ මමත් සත්තු මරලා තියෙනවා. මමත් හොරකම් කරලා තියෙනවා. මමත් වැරදි කාම සේවනයේ යෙදිලා තියෙනවා. මමත් බොරු කියලා තියෙනවා. එහෙනම් දෙයියනේ මම අපායේ ඉපදෙන කෙනෙක්. මොකද උන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ මේ හොරකම් කරපු, සත්තු මරපු, බොරු කියපු, වැරදි කාම සේවනයේ යෙදිච්ච කවුරු හරි ඉන්නවා නම් ඒ හැම දිනාම ඒව කරන හැම දිනාම අනිවාර්යෙන් නිරේ උපදිනවා කියලා. එතකොට ඒ ශාස්ත්‍රඥ වහන්සේ අදහන ශ්‍රාවකයාට හිතෙන්නේ මම මේ දේවල් කරලා තියෙනවානේ. එහෙනම් මට නිරයෙන් සතර අපායෙන් ගැලවීමක් නැහනේ කියලා ඒ කෙනා එයාගේ හිත විපිලිසර කරගන්නවා. දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිනී ඒ කෙනා ඒ අදහස අතහැරියේ නැත්තම්, ඒ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්නලා දීපු ඒ දේශනා කරන ඒ දෘෂ්ටිය අතහැරියේ නැත්තම්, ඒ අත නොහැරීම නිසා, ඒ දෘෂ්ටි අත නොහැරීම නිසා ඒ කෙනා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යථා භතං නික්ඛිතෝ ඒවං නිරේ. ගාමිනී ඒ කෙනා ඒ දෘෂ්ටි අත නොහැරීම නිසා ඔසවාගෙන ආපු බරක් බිමින් තියනවා වගේ නිරේ ගිහිල්ලා උපදිනවා. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ සත්තු මරණ එක හෝ හොරකම් කරන එක හෝ වැරදි කාම සේවනයේ යෙදෙන එක ගැන හිතා පසුතැවීම නොවේ. ඒ දෘෂ්ටිය දරාගෙන සිටීම. ඒ දෘෂ්ටිය දරාගෙන සිටීම නිසා මොකද වෙන්නේ? ඒ කෙනා පසුතැවි ඉන්නවා. ඒ කෙනාට පසුතැවීමෙන් බේරෙන්න බෑ. අන්න ඒ පසුතැවීම නිසා, ඒ දෘෂ්ටිය අල්ලාගෙන සිටීම නිසා මොකද වෙන්නේ? ඔහු නිරේගාමී වෙනවා. බලන්න, ශාස්ත්‍රඥ වහන්සේ නමක්ගේ දෘෂ්ටිය වැරදි වීම නිසා බොහෝ දෙනාට අයහපත පිණිස පවතිනවා. මේ ලෝකේ කෙනෙකුට වෙන්න පුළුවන් විපත්ති කිහිපයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඥාති විපත්තිය. මේ ලෝකේ කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ තමන්ගේ ඥාතීන් මරණයට පත්වීම, ඥාතීන්ට විපත් ඇතිවීම. ඒක පුද්ගලයෙකුට සිද්ධ වෙන්න පුළුවන් විපතක්. ඊළඟට තියෙනවා භෝග විපත්තිය. තමන්ගේ ධන දාන්නේ භවභෝග ආදියට වෙන විපත. ඊළඟට තියෙනවා සීල විපත්තිය. ඒ කියන්නේ තමන්ගේ සීලය, තමන් පුරුදු කරන සිල්පද ටිකට හානි සිද්ධ වීම. ඊළඟට තියෙනවා දිට්ඨි විපත්තිය. තමන් දරන දෘෂ්ටිය වැරදි වීම නිසා තමන්ට සිදුවෙන හානිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විපත්ති හතරෙන්, ඥාති විපත්තියත්, භෝග විපත්තියත්, සීල විපත්තියත්, දෘෂ්ටි විපත්තියත් කියන හතරෙන් බලවත්ම විපත්තිය තමයි දෘෂ්ටි විපත්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෘෂ්ටිය වැරදි වුණොත්, තමන් මේ ලෝකය ගැන, මේ ජීවිතය ගැන දරන අදහස වැරදි වුණොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක තමන්ටත් අයහපතක්, ඊළඟට තමන් වටේ ඉන්න ලෝකේ අනිත් අයටත් අයහපතක්. දැන් බලන්න, නිගණ්ඨනාථ පුත්ත කියන කෙනා, ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ දෘෂ්ටිය වැරදීම නිසා මොකද වෙන්නේ? ඒ කෙනා සරණ යන සියලු දෙනාම, ඒ කෙනා සරණ යන හැම කෙනෙක්ම අර දෘෂ්ටියට පැමිණිලා නිරේ උපදිනවා. අර දෘෂ්ටිය අල්ලාගෙන සිටීම නිසා. එහෙනම් දෘෂ්ටි විපත්තිය කියන එක තමන්ටත් අයහපතක්, අනුන්ටත් අයහපතක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය, නිවැරදි දෘෂ්ටිය ගැන බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවදුරටත් ගාමිනී තව ශාස්ත්‍රඥ වහන්සේ නමක් ඉන්නවා. මේ ශාස්ත්‍රඥ වහන්සේ දරන මතය තමයි යම්කිසි කෙනෙක්
හොරකම් කරනවා නම් ඒ හොරකම් කරන සියලුම දෙනා නිරේ උපදිනවා. එතකොට ඒ කෙනා සරණ ගියපු ශ්‍රාවකයෙක් ඉන්නවා. මේ ශ්‍රාවකයා කල්පනා කරනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරා හොරකම් කරන හැමෝම නිරේ උපදිනවා. එහෙනම් මමත් හොරකම් කරලා තියෙනවා. එහෙනම් මටත් මේ නිරයෙන් ගැලවීමක් නැහැ. මටත් ඉපදෙන්න වෙන්නේ නිරේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කෙනා ඒ දෘෂ්ටිය අල්ලාගෙන ඉන්න තාක්, ඒ දෘෂ්ටිය අත් නොහරින තාක් ඔහු ඉපදෙන්නේ නිරේ. ඔහු ඒ දෘෂ්ටිය අතහැරියේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔසවාගෙන ආපු බරක් බිමින් තියෙනා වගේ නිරේ උපදිනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ශාස්ත්‍රූවරයෙක් ඉන්නවා. ඒ ශාස්ත්‍රූවරයා දේශනා කරනවා කාමයේ වරදවා හැසිරෙන සියලු දෙනා ඉපදෙන්නේ නිරේ. එතකොට ඔහු සරණ ගියපු ශ්‍රාවකයා හිතන්නේ මම කාමයේ වරදවා හැසිරලා තියෙනවා. එහෙනම් මටත් කවදාවත් මේ නිරයෙන් බේරෙන්න බෑ. සතර අපායෙන් බේරෙන්න බෑ කියලා. ඒ අදහස අත් නොහරින තාක්, ඒ අදහස ඔහු අත්හැරියේ නැත්තම් ඒ කෙනා ඔසවාගෙන ආපු බරක් බිමින් තියනවා වගේ නිරේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට බොරු කියන අය සියලු දෙනා ඉපදෙන්නේ නිරේ කියලා යම් ශාස්ත්‍රූන් වහන්සේ නමක් කියනවා නම් ඒ ශාස්ත්‍රූන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයා හිතන්නේ මමත් බොරු කියපු කෙනෙක් නේ. මටත් එහෙනම් නිරයෙන් ගැලවීමක් නැහැ කියලා ඒ කෙනා හිත විපිලිසර කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහු ඒ දෘෂ්ටිය අත්හැරියේ නැත්තම්, ඔහු ඒ දෘෂ්ටිය තමන්ගේ ජීවිතෙන් අයින් කරගත්තේ නැත්තම් ඔහු ඔසවාගෙන ආපු බරක් බිමින් තියනවා වගේ නිරේ ගිහිලා උපදිනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අසිබන්ධක පුත්තගාමීට දේශනා කරනවා මේ විදිහට. ඉදපන ගාමිනී තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ. මොකද්ද? ගාමිනී තථාගත වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා කියන ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේ මේ ලෝකයට පහළ වෙලා මේ ලෝකයට දේශනා කරනවා මෙන්න මේ වගේ දහමක්. මොකක්ද? භගවත් වූ තථාගතයන් වහන්සේ ලෝකයේ පහළ වී උන්වහන්සේ නොඑක් ආකාරයෙන් සතුන් මැරීම ගැන ගරහා කරනවා. සතුන් මැරීම කියන දේ ගැන උන්වහන්සේ ගරහා කරනවා ඒකට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලවත්ව ගරහනවා සතුන් මැරීම කියන කාරණයට. සතුන් මැරීමෙන් වළකින්න කියලා ලෝකයා හට පෙන්නලා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොඑක ආකාරයෙන් සොරකම් කිරීම ගැන ගරහනවා. බුදුරජාණන් වහන්සේ සොරකම් කිරීම අනුමත කරන්නේ නැහැ. සොරකම් කිරීමෙන් වළකින්න කියලා ලෝකයා හට කියා දෙනවා. වැරදි කාම සේවනයේ යෙදීම ගැන ගරහනවා, බලවත්ව ගරහනවා. ඒ වැරදි කාම සේවනයෙන් වළකින්න කියලා ධර්මයේ දේශනා කරනවා. ඊළඟට බොරු කීම ගැන ගරහනවා. බොරු කීමෙන් වළකින්න කියලා තථාගතයන් වහන්සේ ලෝකයා හට ධර්මයේ දේශනා කරනවා. එතකොට මේ තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේව සරණ ගියපු බුදුරජාණන් වහන්සේට පැහැදිච්ච කෙනෙක් ඉන්නවා. මේ කෙනා මෙන්න මෙහෙම නුවණින් කල්පනා කරනවා. කොහොමද? භගවාකෝ අනේක පරියායේන පානාති පාතං ගරහති. භාග්‍යවතුන් වහන්සේ විවිධ කරුණු වලින් විවිධ විදිහට කරුණු දක්වලා මේ සතුන් මැරීම කියන එකට ගරහනවා. ඊළඟට හොරකම් කරන එකට ගරහනවා. වැරදි කාම සේවනයේ යෙදෙන එකට ගරහනවා. බොරු කියන එකට ගරහනවා. ඊළඟට මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතා කරන එකට ගරහනවා. මේ දේවල් වලට උන්වහන්සේ ගරහනවා. ඉතින් මා විසින් සතුන් මැරීම ගොඩාක් ජීවිතේ කරලා තියෙනවා.
ඒ සතුන් මරපු එක මම ඒ සතුන් මරපු දේ හොඳ දෙයක් නෙමෙයි. මෙන්න තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් ආර්ය ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කල්පනා කරන ආකාරය. බුදුරජාණන් වහන්සේ සතුන් මැරීම ගැන හෙලා දැක්කා. සතුන් මැරීම. බුදුරජාණන් වහන්සේ සතුන් මැරීමෙන් වළකින්න කියලායි මට ධර්මයේ දේශනා කරේ. හැබැයි මම සතුන් මරලා තියෙනවා. මම සතුන් මරපු එක හොඳ දෙයක් නෙමෙයි. ඒක නරක දෙයක්. ඒක යහපත් දෙයක් නෙමෙයි. ඒක අයහපත් දෙයක්. ඉතින් මම මේක කරලා තියෙන හින්දා මම ඔය කරපු එක ගැන හිත පසුතැවි ඒක ගැන හිත පසුතැවි හිටියොත් ඒක ගැන චිත්ත පීඩාවෙන් හිටියා කියලා ඒ මම කරපු කර්මය මම කරපු පව නැති වෙලා යන්නේ නැහැ. ඒ මම සතුන් මරපු ඒ පාප කර්මය නොකලා වෙන්නේ නැහැ. එහෙම කල්පනා කරලා මොකද කරන්නේ? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සතුන් මැරීමෙන් වළකිනවා. මම ඉදිරියට ආයේ කවදාවත් සතුන් මැරීමෙන් ජීවිතේ ගෙනියන්නේ නැහැ. මම කවදාවත් කිසිම සතෙකුට හානියක් කරන්නේ නැහැ. කිසිම සතෙකුගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ කියලා ඔහු සංවර වෙනවා. සංවර වුණාම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආකාරයෙන් ඒ පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා. ඒ ආකාරයෙන් ඒ පාප කර්මය ඔහු ඉක්මවා යනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙච්ච අපිට කරන්න තියෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම කරන්න තියෙන ප්‍රධානම කාරණේ තමන්ගෙන් වෙච්ච අකුසල් ගැන හිතා ඔබ ඉන්නවනම් ඒ ගැන හිතා පසුතැවෙන එක නතර කරගන්න ඕනේ. මගෙන් අකුසලයක් සිද්ධ වුණා. දැන් ඒක සිද්ධ වෙලා ඉවරයි. මම මේක ගැන හිතා පසුතැවි හිටියා කියලා ඒකෙන් මට කිසි වැඩක් නැහැ. ඒක මම ඔය කරපු අකුසලයේ නොකලා වෙන්නේ නැහැ. කරපු දේ ආපස්සට අදින්න බෑ. ඒ නිසා මම ඉදිරියට ආයේ කවදාවත් මගේ අතින් මේ අකුසලයේ සිද්ධ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා සංවර වෙන්න. සංවර වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔහු අතින් ඒ පාප කර්මයේ සිද්ධ වෙන්නේ නැහැ ඉදිරියට. ඔහු ඒ පාප කර්මය ඉක්මවා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ සොරකම් කරන එක ගැන ගරහා කරනවා. තථාගතයන් වහන්සේ සොරකම් කිරීමෙහි අගුණ කියනවා. තථාගතයන් වහන්සේ සොරකම් කිරීමෙන් වළකින්න කියලා මට දහම් දේශනා කරලා තියෙනවා. ඉතින් මං අතිනුත් සොරකම සිද්ධ වෙලා තියෙනවා. මමත් ජීවිතේ සොරකම් කරලා තියෙනවා. ඉතින් මම මේ කරපු හොරකම් කරපු එක හොඳ දෙයක් නෙමෙයි. අයහපත් දෙයක්. වැරදි දෙයක්. හැබැයි මම මේ කරපු හොරකම ගැන හිතා පසුතැවි හිටියා කියලා මම ඒ හොරකම නොකලා වෙන්නේ නැහැ. ඒ කරපු කර්මය ආපස්සට අදින්න බෑ. ඒ කර්මය නැති වෙලා යන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? මම ආයේ කවදාවත් මම හොරකම් කරන්නේ නැහැ. අද ඉඳන් මම හොරකම් කරන්නේ නැහැ කියලා ඔහු සංවර වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා. මම බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ජීවිතය ගත කරනවා. බුදුරජාණන් වහන්සේ යමක් එපා කිව්වද යමක් අනතුරු සහිතයි කිව්වද ඒ සියල්ලම ඒ කාන්තේම තමන්ගේ ජීවිතයට අනතුරු සහිතයි. ඒ නිසා මම කවදාවත් සොරකම් කරන්නේ නැහැ කියලා ඔහු සංවර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම සංවර වෙනකොට ඔහු ඒ පාප කර්මය ඔහුගේ අතින් තවදුරටත් සිද්ධ වෙන්නේ. ඒක ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට ඔහු ඒ පාප කර්මය ඉක්මවා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට වැරදි කාම සේවනය ගැන, බොරු කියන එක ගැන තථාගතයන් වහන්සේ අගුණ කියනවා. තථාගතයන් වහන්සේ ඒකට ගරහනවා. තථාගතයන් වහන්සේ වැරදි කාම සේවනයෙන් බොරු කීමෙන් වළකින්න කියලා ධර්මයේ දේශනා කරා මට. හැබැයි මං අතිනොත් මේ පව්කම්
මං අතිරුත් මේ පාප කර්ම සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මම මේ සිද්ධ වෙච්ච පාප කර්මයන් ගැන හිත හිතා පසුතැවි තැවි හිටියා කියලා මට කිසිම වාසියක් නැහැ. මට කිසිම වාසියක් ඇති වෙන්නේ මේ පව නිසා. මේ පව හිත හිතා හිටියා කියලා. ඒ නිසා මම අද ඉඳන් මේ පවෙන් වළකිනවා. මං අද ඉඳන් සංවර භාවයට පැමිණෙනවා කියලා ඔහු ඒ පාප කර්මය ආයේ කරන්නේ. ඔහු පවෙන් වෙන් වෙනවා. ඔහු ඒ පව කර්මයේ ඉක්මවා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංවර වෙන්න ඕනේ ඔන්න ඔය විදිහටයි. ජීවිතේ අපේ අතින් අකුසල් සිද්ධ වුණාට පස්සේ අපේ ගොඩක් හිතේ තියෙන ප්‍රශ්නේ තමයි අපි ඒක ගැන හිත හිතා නිතර පසුතැවෙන එක. පසුතැවි ඉන්නකොට පින්වතුනි ඒ අකුසලයේ තව තවත් වැඩි වෙනවා. මොකද තමන් කරපු පාප කර්මය ඒකත් අකුසලයක්. පසුතැවීම කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? ඒකත් අකුසලයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පසුතැවීම කියන එකෙන් බැහැර වෙලා තමන් ආයති සංවරයට පැමිණෙන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරියේහි ඒ වැරද්ද සිද්ධ නොවීම පිණිස තමන් සංවර භාවයට පැමිණෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය විදිහට සංවර වෙච්ච කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා ওই විදිහට සංවර වුණාට පස්සේ ප්‍රාණඝාතයෙන් වළකිනවා. අදින්නා දානම් පහය අදින්නා දානා පටිවිරතෝ හෝති. හොරකම් කිරීමෙන් වැළකීලා වාසය කරනවා. කාමේසු මිච්ඡාචාරං පහය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. කාමයේ වර්ධවා හැසිරීමෙන් බැහැර වෙලා වාසය කරනවා. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති. මේ කෙනා බොරු කීම බැහැර කරලා බොරු කීමෙන් වැළකී වාසය කරනවා. පිසුනා වාචම් පහය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති. කේලාම් කීමෙන් බැහැර වෙලා අනිත් අයව කෙටවීමෙන් කේලාම් කීමෙන් බැහැර වෙලා වාසය කරනවා. වචනේ සංවර කරගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරුසා වාචම් පහය මේ නපුරු දරුණු වචන කීමෙන් බැහැර වෙලා මේ කෙනා වාසය කරනවා. සම්පප්පලාපම් පහය සම්පප්පලාපා පටිවිරතෝ හෝති. හිස් වචන වැඩකට නැති වල්පල් දෙඩවීමෙන් බැහැර වෙලා ජීවිතේ ගත කරනවා. අභිජ්ජම් පහය අනභිජ්ජාලු හෝති. දැඩි ලෝභය බැහැර කරලා ලෝභයෙන් තොර සිතින් වාසය කරනවා. ව්‍යාපාද පදෝසම් පහය අභ්‍යාපන්න චිත්තෝ හෝති. තරහ බැහැර කරලා කෝපය වෛරය බැහැර කරලා තරහ නොමැති මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා. මිච්ඡා දිට්ඨින් පහය මිත්‍යා දෘෂ්ටිය බැහැර කරලා සම්මා දිට්ඨියට පැමිණෙනවා. එහෙනම් සම්මා දිට්ඨියට පැමිණෙන්න තියෙන්නේ මේ සංවර භාවය තුලින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම මේ සංවර භාවයට පැමිණිලා ඒ වගේම දැඩි ලෝභය තරහව මිත්‍යා දෘෂ්ටිය බැහැර කරාට පස්සේ මේ කෙනා මේ ලෝක සත්වයා ගැන මෛත්‍රී සිතින් වාසය කරනවා. මේ ලෝකේ උඩ සතර දිසාවන්ට ඊළඟට උඩ යට දිසාවන්ට මෛත්‍රී සිතින් වාසය ඒ සියලු දිශාවන්ගේ සිටින සියලු සත්වයෝ සුවපත් වේවා කියන සිතින් ඔහු මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා. ඒ මෛත්‍රිය ඔහුගේ පැතිරෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේයතාපි ගාමිනී බලවා සංඛ දමෝ අප්පකසිරේනේව චතුද්දිසා විඤ්ඤාපෙය්‍ය. සක්පිමින කෙනෙක් ඉන්නවා. මේ සක්පිමින කෙනා මොකද කරන්නේ? ඉතා පහසුවෙන්ම සතර දිශාවට මේ හග්ගෙඩිය පිඹිනවා. ඒ පිඹිනකොට ඒ ශංඛනාදය සිව් දිශාවේ පැතිර යනවා වගේ ඔහුගේ මෛත්‍රිය මේ ලෝකේ පුරා පැතිර යනවා. එහෙම මෛත්‍රී සිතින්, කරුණා සිතින්, මුදිතා සිතින්, උපේක්ෂා සිතින් ඔහු වාසය කරනවා. ඒ කෙනා මේ මෛත්‍රිය තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්නවා. එහෙනම් සංවර භාවයට පත්වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය තමයි මොකද්ද?
මෛත්‍රී සහගතව ජීවිතය ගත කිරීම. ඒ නිසා පින්වතුනි ඔබ අපේ අතින් ගොඩාක් අකුසල් සිද්ධ වෙලා ඇති. බුදුරජාණන් වහන්සේ පෙන්වපු ආකාරයට අපි හික්මෙනවා නම් අපි ඒවා ගැන පසුතැවීමෙන් වැළකීලා ඒවා යලි නූපදවීම පිණිස අකුසල් යලි නූපදවීම පිණිස සංවර භාවයට පැමිණෙන්න ඕනේ. ඒ වගේම මෙත් සිතින් සියලු සත්වයන්ට මෛත්‍රී සහගත සිතින් කල් ගෙවන්න ඕනේ. ඒ නිසා අද දවසේ මේ සිදු කළ දහම් දේශනය ඔබ අප සියලුම දෙනාට අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ දියුණු කරගෙන මෙත් සිතින් කල් ගෙවන්නට උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් එස්.ජී. ඒකනායක මහතා, වෛද්‍ය ශිරෝ ඒකනායක මහත්මිය ඇතුළු මිත්මා සහ මන්ද්‍රී යන දියණියන් විසින් රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේ ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරූ සියලුම පින්වතුන් හට සලසා දෙත්වා. සියලුම දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට දෙන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. මේ පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට දෙන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු මිය පරලෝකීය ඥාතීන්ට. එස්.ජී. ඒකනායක මහතාගේ නමින් මීට වසර 37කට පෙර මිය පරලෝකීය කේ.පී.බී. ඒකනායක පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වෛද්‍ය ශිරෝ ඒකනායක මහත්මියගේ නමින් මීට වසර 10කට පෙර මිය පරලෝකීය ඒ.ඩබ්ලිව්.එස්. පතිරාජ පියාණන්ටත් මීට වසර 2කට පෙර මිය පරලෝකීය අනුලා වැලිකන්න මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මීට වසර 34කට පෙර මිය පරලෝකීය සිරිමත් අලුවිහාරයේ මහතාටත් මීට වසර 2කට පෙර මිය පරලෝකීය ඩී විජේසිංහ එදිරිසිංහ මහත්මියටත් මීට වසර 16කට පෙර මිය පරලෝකීය සරත් ඒකනායක මහතාටත් මීට වසර 20කට පෙර මිය පරලෝකීය ඩී.ඩබ්ලිව්.ඒ. අබේවික්‍රම මහතාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලෝ යන්නට යෙදුන සියලුම මීගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම මීගේ ඥාතීන්ගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සුජීවත්ව සිටින එස්.ජී. ඒකනායක මහතාගේ සුජීවත්ව සිටින අනුලා ඒකනායක මෑණියන්ට, එම පවුලේ සියලුම දෙනාට පතිරාජ එදිරිසිංහ අලුවිහාරේ කොහොන ජයසේකර සහ අබේවික්‍රම පවුලල සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම දෙනා තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන්, රැස් කරන පුණ්‍යානුභාවයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරගෙන යනා වූ ධාර්මික රැකරක්ෂා කටයුතු, දූදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ පින් එකසේ උපකාර වේවා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මෙම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලුම පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම දෙනා වහවහ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. ඒ සියලුම දෙනාටත් සසර දුකින් අත් මිදීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරූ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් එස්.ජී. ඒකනායක මහතාටත්, වෛද්‍ය ශිරෝ ඒකනායක මහත්මියටත්, මිත්මා සහ මන්ද්‍රී යන දියණියන් දෙදෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පවුල්වල සිටින සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නන් අයරින් උපකාර කළ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්ව. ඒ සියලුම දෙනා තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන්, රැස් කරන පුණ්‍යානුභාවයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරගෙන යනා වූ ධාර්මික රැකරක්ෂා කටයුතු, දූදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලුම පින්වතුන්ටත්
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට දිනු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූ පුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන්. ඒ ඔබ අප සියලුම දෙනා තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන්, රැස් කරන පුණ්‍යානුභාවයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.